සිහියෙන් ඇවිදීම නොහොත් වර්තමානය තුළ සිත පිහිටවා ගැනීම. සාමාන්‍යයෙන් අපි ඇවිදගෙන යන විට නොයෙක් දේ කල්පනා කිරීමට පටන් ගනී. ඒ වගේම තමයි වටපිටාවේ ඇති දේවල් බලමින් ඒ වගේම අසමින් ඒවා වින්දනය කරමින් ඇවිදගෙන යනු ලබයි. එවිට අපේ සිත අපට නොදැනීම විටක ආශාවන් කරා ගමන් කරයි. තවත් විටක තරහව කරා ගමන් කරයි. එවිට අපේ සිතේ කෙලෙස් ඇතිවෙයි. කෙලෙස් ඇතිවීම නිසාම සංසාර ගමන දීර්ඝ වෙයි. සිහියෙන් ඇවිදීම නොහොත් වර්තමානය තුළ තමන්ගේ ශරීරයට හා ඒ ක්‍රියාකාරීත්වයට සිත යොමු කිරීමෙන් ඔබේ සිතේ සති සම්පොජ්ජංගය නොහොත් අවබෝධත් ඥානයට උපකාර වන අන්දමේ සිහිය වැඩෙයි. එම නිසා ඔබ ඔබගේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට සිත යොමු කරමින් ඇවිද යන්න. ඔබේ පාදයේ තබන විට වම දකුණ ආදී වශයෙන් තබන පාදයට සිත යොමු කරමින් ඇවිද යන්න. ඒ වගේම තමන්ගේ අත් දෙක ඉදිරියට හා පසුපසට යන ආකාරය දකිමින් ගමන් කරන්න. එවිට ඔබේ සිත පවතින්නේ වර්තමානය තුලයි. වර්තමානය තුල සිහිය පැවතීම යනු අප සංසාර ගමන නැවැත්වීම පිණිස තබන්නා වූ පියවරකි. සිහියෙන් අසා සිටීමට පුරුදු වෙමු. ඇසීම යන කාරණය මිනිසුන්ට මෙන්ම සතුන්ටද හැකියාවක් ඇත. නමුත් සිහියෙන් ඇහුම්කන් දීම කළ හැක්කේ මිනිසුන්ට පමණයි. සිහියෙන් අසා සිටීමෙන් අපේ සිතේ කෙලෙස් ඇතිවීම වළකිනු ඇත. නිතරම මේ සිත ඇසුරු කර සිටින්නේ ලෝභයත්, ditthiyත්, මානයත් යන පාප මිතුරන් නිසා අපේ කනට ඇසෙන බොහෝ වචන වලින් අපේ සිතට ලෝභයත්, දේශයත් හටගනී. දැන් අප සිහියෙන් ඇසීමට ඇති බාධා මොනවද කියලා ඉගෙන ගනිමු. ඔබට යම්කිසි කෙනෙකු විසින් යම් කරුණක් කියන විට ඔබ ඔබගේ ෆෝන් එක දෙස බලමින් එම කරුණ අසයි නම් ඔබට නිවැරදි ලෙස ඇහුම්කන් දීමට නොහැකි වනු ඇත. ඒ වගේම තමයි ඔබ පොතක් බලමින්, පත්තරයක් බලමින්, වෙනත් වැඩක් කරමින් ඔහු කියන කරුණු අසා සිටී නම්
ඔබට නිවැරදිව ඇහුම්කන් දීමක් සිදු කරගත නොහැකි වනු ඇත. ඒ වගේම තමයි යමෙක් ඔබට යම් කරුණක් කියන විට නිදිමත හා අලස බව හටගනී නම් ඔබට ඔහු කියන කරුණ නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. ඒ වගේම තමයි යමෙක් යම් කරුණක් කියන විට ඔබ ඒ කරුණ සම්බන්ධයෙන් අතීත තොරතුරු ගැන කල්පනා කරමින් සිටී නම් එවිටද ඔබට නිවැරදි ලෙස කරුණ තේරුම් ගත නොහැකි වනු ඇත. ඔබ ධර්මදේශනා ශ්‍රවණය කිරීමේදී ඔබ විසින් අතීතයේ ඇති කරගත් දැනුම හා ගලපා බලමින් ධර්මය ශ්‍රවණය කිරීමේදී ඔබට එම දහම් කරුණ නිවැරදි ලෙස අසා ගැනීමට නොහැකි වනු ඇත. ඒ වගේම තමයි යම් කරුණක් අසන විට ඔබ තරහින් සිටී නම් එවිටද ඔබට ඔහු කියන කරුණ නිවැරදි ලෙස තේරුම් ගත නොහැකි වනු ඇත. ඒ වගේම තමයි ඔබට යමෙක් යම් කරුණක් කියන විට ඔබගේ සිත එම කරුණ සම්බන්ධයෙන් දැඩි ලෝභයකින් අසයි නම් ඔහු කියන වාසි කරුණු ටික පමණක් ඔබට ඇසෙනු ඇත. එම නිසා ලෝභ සිතෙන් ඇසීමෙන්ද කරුණ නිවැරදි ලෙස වටහා ගැනීමට නොහැකි වනු ඇත. රක්ෂණ නියෝජිතයන් වෙළඳ නියෝජිතයන් විසින් මේ ආකාරයට ඔබට කතා කරනු ඇත. ඒ වගේම තමයි ඔබේ සිත දැඩි මානයට පත්වන ආකාරයට යමෙක් කරුණු කියන විට ඔබ දැඩි මානයෙන් යුතුව කරුණු අසයි නම් එවිටද ඔබට කරුණු නිවැරදි ලෙස තේරුම් ගත නොහැකි වනු ඇත. සමහර බ්‍රෝකර්වරුන් හා කපු මහත්වරුන් මේ ආකාරයට ඔබේ සිත මානයට පත් කර කතා කරනු ඇත. ඔවුන් විසින් ඔබගේ නැති ගුණයන් වර්ණනා කරනු ඇත. එවිටද ඔබට නිවැරදි වූ කරුණ නිවැරදි ආකාරයට තේරුම් ගත නොහැකි වනු ඇත. ඒ වගේම තමයි ඔබ දැඩි කලබලකාරීව සිටින මොහොතකදී යමක විසින් ඔබට යම් කරුණක් කියයි නම් එවිටද ඔබට එම කාරණය තේරුම් ගත නොහැකි වනු ඇත. ඒ වගේම තමයි ඔබ දැඩි කායික හා මානසික වේදනාවක් විඳමින් සිටින විට ඔබට යමෙක් කරුණක් කියන විට එම කරුණ ඔබට නිවැරදිව තේරුම් ගත නොහැකි වනු ඇත. කෙටියෙන්ම කියතොත් ඔබ ඡන්දය එසේත් නැත්නම් කැමැත්ත, දේශය එසේත් නැත්නම් තරහ, බය එසේත් නැත්නම් බියවීම, මෝහය එසේත් නැත්නම් මෝඩකම යන මේ සතර අගතියෙන් යුතුව ඔබ යම් කරුණක් අසයි නම් එවිට ඔබට එම කරුණ සම්බන්ධව නිවැරදිව තේරුම් ගත නොහැකි වනු ඇත. දැන් අප සිහියෙන් ඇහුම්කන් දෙන ආකාරය කෙසේද කියා ඉගෙන ගනිමු. ඔබට කවුරුන් හෝ විසින් යම් කරුණක් කියන විට පළමුවෙන්ම ඔබ සිදු කළ යුත්තේ නිහඬවීමයි. දෙවනුව ඔබ කළ යුත්තේ ඔබ කරන වැඩේ නතර කිරීමයි. තුන්වනුව ඔබ කළ යුත්තේ ඔහු හෝ ඇය දෙසට හැරීමයි. එසේත් නැත්නම් ඔහු කියන කාරණයට ඔබගේ සිත යොමු කිරීමයි. දැන් ඔහු හෝ ඇය විසින් කියන කාරණේ ගැන අසා සිටින්න. මෙහිදී ඔහුට හෝ ඇයට එම කියන කාරණේ කොටස් අමතක වී ඇතිනම් ඔහුට මතක් වෙන තෙක් ඔබ නිහඬව බලා සිටින්න. ඒ වගේම ඔහුට හෝ ඇයට ආවේනික ක්‍රමයට වචන ගලපාගෙන කතා කරන්න කාලය ලබා දෙන්න. ඔහු හෝ ඇය විසින් අදාළ කාරණේ පොයින්ට් එක එසේත් නැත්නම් කරුණ නිවැරදි ලෙස කියන තෙක්ම ඔබ නිහඬව අසා සිටින්න. එවැගේම ඔහු කියන පොයින්ට් එක එසේත් නැත්නම් කරුණ ඔබට තේරුම් යනකම්ම නැවත නැවතත් ඔබ එම කරුණ අසා දැනගන්න. ඔබ අදාළ කාරණය නිවැරදිව තේරුම්ගත් පසු නැවතත් ඔබ එම කාරණය ඔහුට කියන්න. එවිට ඔහු එහි නිවැරදි භාවය සකස් කර කියන තෙක් ඔබ නිහඬව අසා සිටින්න. ඔහු කියන ලද කාරණයත් ඔබ තේරුම්ගත් කාරණයත් එකම කාරණයක් බව නිවැරදිව වැටහෙයි නම් පමණක් ඔබට තේරෙන මට්ටමින් ඔහුට පිළිතුරක් ලබා දෙන්න. ඒ වගේම තමයි සමහර විට ඔබට පැය ගණනක් ඔබ අකමැති දේශනාවකට සවන් දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එවිට ඔබ එම දේශනාව විනිශ්චය නොකර එම කරුණු හොඳයි නරකයි කියලා බෙදන්නේ නැතුව ඔහු කියන සෑම වචනයක්ම සටහන් කරන වාර්තාකරුවෙකුසේ එම දේශනාව අසා සිටින්න. එම දේශනය කරගෙන යන මොහොතේදී ඔහු
වචන කතා කරන විට එම වචන අතර පරතරයක් ඇත. ඕනෑම කෙනෙකු වචන කතා කරද්දී වචන අතර පරතර ඇති විට ඔබ නිහඬව එම ස්වභාවයට සිත යොමු කරමින් අසා සිටින්න. මේ වචන අතර පවතින පරතරය ඔබ නිහඬව දැනගෙන ඔහු කියන කාරණයට සිත යොමු කරන්න. ඒ වගේම තමයි සමහර විට කෙනෙකු ඔබට බනින්න පුළුවන්. එවිට ඔබ කේන්ති නොගෙන ඔහු කියන දෙය හොඳින් අසා සිටින්න. ඔහු කියන කරුණට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් ඔබගේ ගුණ වර්ණනා කරන විට ඔහු එම කියන කරුණ ගැන ඔබ හොඳින් අසා සිටින්න. එයට ප්‍රතිචාර දක්වන්න එපා. ඔබට යම්කිසි කෙනෙක් බනින විට ඔබ ඔබේ සිත දෙස බලන්න. එවිට ඔබට ඔබේ සිතේ දවන තවන ගතියක් ඇති වී ඇති බව දැනෙනු ඇත. එය ඔබේ සිතේ හටගත් දේශයේ බව ඔබ දැනගන්න. ඒ වගේම තමයි ඔබේ ගුණ වර්ණනා කරන විට ඔබ ඔබේ සිත දෙස බලන්න. එවිට ඔබේ සිතේ සෞම්‍ය වූ පිනවන වූ ගතියක් ඇතිවනු ඇත. ඒ ඔබේ සිතේ ඇති වූ ලෝභය බව ඔබ දැනගන්න. මේ ආකාරයට යමෙක් ඔබට යම් දෙයක් පවසයි නම් ඔබ ඔබේ සිත දෙස බලන්න. ඔබට යමක් සිහියෙන් අසන විට ඔබ අසන දෙය නිවැරදිව තේරුම් ගන්න නොහැකි වුණොත් විටක හිතේ ද්වේෂය හටගනී. ඒ වගේම තමයි ඔබ අසන දෙය නිවැරදිව අසාගන්න නොහැකි වුණොත් විටක ලෝභය හටගනී. එම නිසා ඔබ යම්කිසි කෙනෙක් යමක් කියන විට හොඳ සිහියෙන් අසා සිටින්න. ඔබ සිහියෙන් අසා සිටින විට ඔබගේ සිත පවතින්නේ වර්තමාන තුලයි. එවිට ඔබට අදාළ කාරණය පමණක් තේරුම් ගත හැකිවනු ඇත. එම නිසා ඔබගේ ලෝභය හා ද්වේෂය නැමැති කෙලෙසයන් වැඩිම නවතී. ඒ වගේම ඒ ආකාරයට සිහියෙන් ශ්‍රවණය කිරීම හේතු කරගෙන වැඩි ඇති කෙලෙස් යටපත් වී යයි. එම නිසා නිතර නිතරම ඔබ සිහියෙන් ඇසීමට පුරුදු වන්න. ඔබට තෙරුවන් සරණයි.